ආයුබෝවන් සුබ දවසක් වේවා. ගුරු මියුසික් සමග අදත් එකතු වෙලා ඉන්න ඔයාලා ඊටාම ආදරයෙන් පිළිගන්නවා. මොකක්ද අද පාඩම? ව්‍යවහාරික සංගීතයේ දෙන ස්වර ප්‍රස්ථාරකරණය තුළ අපි අනිවාර්යයෙන්ම දැනගෙන සිටිය යුතු සංකේත පිළිබඳ හඳුන්වා දීමට මම අද බලාපොරොත්තු වෙනවා. මොකද ව්‍යවහාරික සංගීතය කියන්නේ? ශාස්ත්‍ර ගණනාවක් තියෙනවා. චිත්‍රපට ගීත, නාට්‍ය ගීත, නෘත්‍ය ගීත, නාඩගම් ඔය මොන ගීතයක් වුණත් ප්‍රස්ථාර කරනකොට ඔයාලා නිතර දෙවේලේ රේඩියෝ එකේ අහන සරල ගීත ඔයාලට ඇහෙන හැම ගීතයක්ම අයත් වෙන්නේ ව්‍යවහාරික සංගීතයට. ඉතින් ඔය ගීත සියල්ලම ප්‍රස්ථාරකරණයේදී යම් යම් සුවිශේෂී සංකේත අපි භාවිතා කරනවා. කොටිම කියනවා නම් ඔයාලා කියවන හැම නොටේෂන් එකම වෙස්ටර්න් නොටේෂන් හැර කියන්නේ ක්ලෙෆ් එකක් තුල ප්‍රස්ථාර කරන බටහිර සංගීතයේ නොටේෂන් හැර ව්‍යවහාරික සංගීතයේ සියලුම ස්වර ප්‍රස්ථාර තුල භාවිතා කරනු ලබන අත්‍යවශ්‍ය සියලුම සංකේත ටික මම අද ගුරු මියුසික් තුලින් ඔයාලට කියලා දෙනවා. ගොඩක් වැදගත්යි. මොකද ප්‍රස්ථාරයක් රීඩ් කරන්නට බෑ මේ සංකේත ඔයා දන්නේ නැත්නම්. ඒ නිසා එන්න එකතු වෙන්න මේ සංකේත ටික ඉගෙනගෙන අපි නිවැරදිව ස්වර ප්‍රස්ථාරය කියවන්න ඉගෙන ගමු. ඉතින් මුලින්ම ඔයාලට ඉතාම ආදරෙන් ආරාධනා කර සිටිනවා ඔයාලා අපේ channel එක subscribe කරලා තියෙනවා නම් like කරන්න පුළුවන්, ඔයාලට comments කරන්න පුළුවන්, ඔයාලගේ අදහස් ඉස්සරහට කරන්නට ඕන පාඩම් ඒවා පිළිබඳ ඔබේ අදහස කියන්න පුළුවන්. එහෙම නැත්නම් subscribe කරලා ඔයාලට ඔයාගේ යාළුවන්ට share කරන්න පුළුවන්. ඒ දෙත් මතක් කරන ගමන් අපි යමු කෙලින්ම පාඩමට එන්න. ඉතින් මම මුලින්ම ඔයාලට පෙන්නනම් බටහිර සංගීතයේ ස්වර ප්‍රස්ථාරයක සහ ඒ වගේම ව්‍යවහාරික සංගීතයේ අපි පෙරදිග ක්‍රමයට ලියන ස්වර ප්‍රස්ථාරයක් අතර වෙනස. මෙන්න මේ ආකාරයට ක්ලෙෆ් එකක් තුල ලියන ස්වර ප්‍රස්ථාරයක් තමයි බටහිර සංගීතයේ ස්වර ප්‍රස්ථාරයක් කියලා කියන්නේ. මේ ගැන මම ඉදිරියේදී ඔයාලට lessons මාලාවක් කරන්නම් බටහිර සංගීතයේ ප්‍රස්ථාරකරණය පිළිබඳව. අද මම කරන්නේ බටහිර සංගීතය නෙවෙයි, මෙන්න මේ ආකාරයට පෙරදිග සංගීතයේ ස්වර ප්‍රස්ථාරයක යෙදෙන ආකාරය. පෙරදිග සංගීතයේ ස්වර ප්‍රස්ථාරවල මේ යෙදෙන සංකේත සියල්ලම පිළිබඳව අද ඔයාලට ඉතාම හොඳින් පැහැදිලි කරන්නට, දැනගන්නට, ඉගෙන ගන්නට පුළුවන් මේ පාඩමත් එක්ක දිගටම එකතු වෙලා හිටියොත්. හරි. පළවෙනි සංකේතය මම අද ඔයාලට උගන්වන ඔයාලා ඉගෙන ගන්න. මේකට කියනවා repetition mark එකක් කියලා. මොකද්ද? repetition mark එකක් කියලා. විභාග දෙකක්. එතකොට විභාගයක් කියන්නේ මොකක්ද? ඔයාලා දන්නවා. අපි ස්වර ප්‍රස්ථාරය ගත්තම මෙහෙම columns බෙදලා තියෙනවා. columns 4කට ගොඩක් වෙලාවට බෙදලා තියෙනවා. ඒ column එකකට කියන විභාගයක් නැත්තම් බා එකක් කියලා කියනවා. එතකොට විභාග දෙකක් හෝ කිහිපයක් මැදි වෙනසේ මෙසේ යෙදීමෙන් අදහස් වන්නේ එම වරහන් යුගලයන්ට මැදි වූ ස්වර ඛණ්ඩය දෙවරක් වාදනය විය යුතු බවයි. මේ repetition mark නම් වේ. උදාහරණයක් විදියට දැන් මෙතන ලියලා තියෙනවා සාරිගාමා සාරිගාමා කියලා. මෙන්න මේ repetition mark එක දෙපැත්තටම මේ වගේ දැම්මොත් ඒකෙන් කියන්නේ සාරිගම කියලා twice දෙසරයක් වාදනය වෙන්නට ඕන කියලා. මේ විදියට සාරිගම විදියට වාදනය වෙන්න ඕන කියලා තමයි මේක කියන්නේ. එතකොට මේක එක බාර් එකකට යොදන්නත් පුළුවන්, බාර් කිහිපයකට යොදන්නත් පුළුවන්. ඒක තමයි මේකේ විභාග දෙකක් හෝ කිහිපයක් මැදි වෙනසේ. ඒතර මේක මැදි වෙලා තියෙන්නේ. දෙපැත්තෙන් තමයි repetition mark එක යොදලා තියෙන්නේ. දැන් මෙතන බලන්න. සාරිගම මාගාරිසා මේ පේලියම දෙසරයක් ගහන්නට ඕන නම් අපිට ඕක නැවත ලියන්නට ඕන නැහැ. දෙපැත්ත repetition mark එකක් දානවා. ඒකෙන් කියන්නේ මොකද? සාරිගම මාගාරිසා. නැවතත් සාරිගම මාගාරිසා ආකාරයෙන් වාදනය වෙන්නට ඕන කියලා තමයි මේ repetition mark එකෙන් කියන්නේ. එතකොට ගොඩක් වෙලාවට ස්වර ප්‍රස්ථාර ලියනකොට මෙන්න මේ විදියටත් මේ සංකේතයේම මේ හැඩය පොඩ්ඩක් වෙනස් වෙලා තව ලේසියෙන් ලියන්නට පුළුවන් විදිහට මේ විදිහට යොදා ගන්නවා. ඒතර මේකේ දෙකක් තිබුණොත් එම කොටස දෙසරයක් වාදනය කරන්නට ඕන. මේකේ තුනක් තිබ්බොත්
3 සැරයක් වාදනය කරන්නට ඕන. මේ වගේ 4 දෙපැත්තට ඇවිල්ලා තිබ්බොත් ඒකෙන් කියන්නේ මේ මැද තියෙන කොටස 4 සැරයක් රිපීට් කරන්න ඕන කියලා. පැහැදිලි. ඊළඟට මෙන්න මේකත් රිපිටිෂන් මාක් එකක් විදිහට තමයි යොදාගන්නේ. මෙයත් සංගීත ප්‍රස්ථාරවල යෙදෙන රිපිටිෂන් මාක් එකකි. මෙහි අදහස් වනුයේ මේට පෙර විභාගයේහි කියන්නේ බාර් එකෙහි ඇති ස්වර ඛණ්ඩයම නැවත වාදනය කළ යුතු බවයි. ඒතර කලින් එක වගේමයි මේ සංකේතයත් යොදා ගන්නවා. අපි උදාහරණයක් විදිහට බලනවා නම් දැන් මෙතන සාරිගා කියලා තියෙනවා. මේ රිපිටිෂන් මාක් එක දැම්මොත් ඒකෙන් කියන්නේ සරිගා කියලා නැවත වාදනය කරන්නට ඕන කියලා. මෙතන ලියන්න ඕනේ නැහැ සරිගා කියලා. අපිට සරිගා දෙසරයක් ගහනවා නම් මේ රිපිටිෂන් මාක් එක දානවා. සරිගා කියන එක තමයි එකෙන් අදහස් වෙන්නේ. මීට අමතරව කෝඩ් සටහන් කිරීමේදීද මේ සංකේතේ බහුලව යොදා ගන්නවා. කෝඩ්ස් ලියනකොට එකම කෝඩ් එකේ ගොඩක් වෙලාවට ගොඩක් දුර තියෙනවා නම් අපිට පුළුවන් මෙන්න මේ සංකේතේ යොදන්න. එතන මේ C කෝඩ් එක C කියන එක මෙතනත් C නැවත යොදනවා කියලායි මේකෙන් අදහස් වෙන්නේ. G කෝඩ් එක මෙතනත් G කියලා නැවත යොදනවා කියලායි මේකෙන් අදහස් වෙන්නේ. මේක ගොඩක් ප්‍රයෝජනවත් එකම කෝඩ් එක දිගට තියෙනකොට. එහෙනම් ඊටාම පැහැදිලි. ඊළඟ repetition mark එක. ඉස්සෙල්ලා තිබ්බේ 1 ඉරයි 32යි. දැන් තියෙන්නේ ඉරි 2යි දෙපැත්තේ 32යි. මේකෙන් අදහසක් කියවෙනවා. මේ ඉරි දෙකෙන් කියන්නේ බාර් දෙකක් කියන එක. අපි බලමු මොකද්ද කියලා. මෙය විභාග නැත්නම් බාස් දෙකකට අදාළ repetition mark එකක්. මොකද්ද? විභාග දෙකකට අදාළ repetition mark එකක්. මෙහි අදහස මෙම සලකුණට පෙර ඇති විභාග දෙකෙහි ඇතුළත් ස්වර ඛණ්ඩ නැවත වාදනය කළ යුතු බවයි. ඒකට ඉතාම පැහැදිලි. මෙන්න මේ ආකාරයට විභාග දෙකක් තියෙනවා. ඒ විභාග දෙකට පිටිපස්සෙන් මේ ඩබල් repetition mark එක දැම්මොත් ඒකෙන් කියන්නේ මේ විභාග දෙකම නැවත වාදනය කරන්නට ඕන කියලා. ඉතින් කොච්චර ලේසිද බලන්න. මේවා දැනගෙන හිටියේ නැත්නම් අපිට බෑනේ ස්වර ප්‍රස්ථාරයක් රීඩ් කරන්න හරියට නේද? දැන් මෙතන මම ලියලා තිනවා දකුණු නැගෙනහිර ගීතේ පොඩි කොටසක්. මුලපෙලිය සස්සා මාමා ගගා මාමා තියෙන්නේ සස්සා මාමා ගගා මාමා ඒක නැවත යදෙනවනේ. ඒතර මේ repetition mark එක දාපුවම හරි. ඒතර මේ ආකාරයට සස්සා මාමා ගගා මාමා සස්සා මාමා ගගා මාමා මේකෙන් කියන්නේ මේක දෙසරයක් වාදනය කරන්නට ඕන කියලා. තාම සරලයි. ඔන්න දැන් ඔයාලා ඉගෙන ගන්නවා තවත් ඉතා වැදගත් සංකේතයක්. මෙන්න මේ මාක් එක මේ ඩොලර් එක වගේ ලියලා මෙන්න මේ මාක් එක මේක සංගීත ප්‍රස්ථාරවල නිතරම යෙදෙනවා. මේකට කියනවා sign to sign කියලා. මොකද්ද? sign to sign. අපි බලමු මේ මොකද්ද කියලා. ස්වර ප්‍රස්ථාරයක කිසියම් ස්වර ඛණ්ඩයක පේලිය මුලින් මේ යොදා දෙවනුව ප්‍රස්ථාරයේ කිසියම් ස්වර පේලියක අග මෙම සංකේතය යෙදූ විට එයින් කියවෙන්නේ. ඒ කියන්නේ ස්වර ප්‍රස්ථාරයක මේම සංකේත අනිවාර්යෙන් දෙකක් හරි ඊට වැඩි ප්‍රමාණයක් තියෙනවා. එකක් විතරක් යෙදෙන්නේ. ඒතර එක තැනක මුල යොදලා තිනවා. ඊට පස්සේ අග හරි මැද හරි කොහේ හරි තැනක යොදලා තිනවා. ඒතර ඒකෙන් කියවෙන්නේ මෙම සංකේතයේ මුලින් යෙදූ ස්ථානයට අදාළ ස්වර ඛණ්ඩය වෙත නැවත ගමන් කළ යුතු බවයි. ඒ කියන්නේ මේ සංකේතයම මුලින් යෙදිලා තියෙන තැනට ගිහිල්ලා එතන තියෙන ස්වර ඛණ්ඩේ නැවත වාදනය කරන්නට ඕන කියලා ඒ කොටස. ඉතින් මේකෙන් ඇත්තටම ප්‍රස්ථාරයේ දිග ප්‍රමාණය ගොඩක් අඩු වෙනවා. නැත්තම් එක දිගට වැල වගේ ලියාගෙන යන්නට වෙනවා. ඉතින් එකම දේ නැවත නැවත වාදනය වෙනවා නම් මෙන්න මේ sign to sign mark එක යොදා ගන්නවා. ගොඩක් වෙලාවට verse එක ඉවර වෙලා ස්ථායි කොටසට මුලට එදෙනකොට ගායනා කරන කොටසට එනකොට sign to sign mark එක අනිවාර්යෙන්ම පාවිච්චි කරනවා. අපි භාවිතා කරනවා. උදාහරණයක් විදියට අපි ඊට කලින් දවසේ කරා මම මෙන්න මේ ලෙසන් එක ඔයාලා ඉගෙන ගත්ත ආජු තපර ලාහිලා කියන එක පියානෝ මියුසික් පැටර්න් වලදී වාදනය කරන ආකාරය කොහොමද කියලා. ඉතින් ඒක නොටේෂන් එකෙන්ම මම ඔයාලට උදාහරණයක් දෙන්නම්. දැන් මේ ලියලා තියෙන song එක ස්ථායි කොටස මේක මේ අන්තිම පේලිය තමයි සිනා මලක් මුවන්දර රන්දා. ඊට පස්සේ යන්නේ ආජු තපර ලාහිලා කියන කොටසට. ඒතර ඒක ඒ කොටස මියුසික් එකේම යෙදෙන ස්වර ටිකමයි ඒ ආකාරයටම වාදනය වෙන්නේ. ඒ නිසා මේ කොටස නැවත ලියන්නට අවශ්‍ය නැහැ. මේ රිමා මම මම ගා මද පපා කියලා මෙන්න මේ sign to sign මෙතෙන්ට සම්බන්ධ කරාම ඊට පස්සේ කෙලින් වෙන්නේ පා ප පද ප ගා ග ග ගා ග ග ප ග රි රි රි
ආජු තපරලාහිලා පීජි තපරලාහිලා කියන කොටසට. ඒතර මේකම නැවත ලියන්නට අවශ්‍ය නැහැ. ප්‍රස්තාරය ගොඩක් කෙටි වෙනවා. sin to sin mark එකෙන් පෙර තැනට ගිහිල්ලා ප්‍රස්තාරයත් එක්ක සම්බන්ධ වෙනවා. බොහොම ලේසි. ඊළඟට මෙන්න මෙම සංකේතත් sin to sin සංකේත විදියටම භාවිතා කරනවා. මෙම සංකේතයද sin to sin mark ලෙස භාවිතා කරනවා. මෙතන ඉරි දෙකක් තියෙනවා අර ඉස්සෙල්ලා ලියපු ඩොලර් එක වගේ. මෙතනත් මේ සංකේතයක් තියෙනවා. ඉතින් ඔයාලට මේ සංකේත නිර්මාණය කරගන්නට පුළුවන්. එකම වගේ සංකේත දෙකක් වෙන්න ඕන. එතකොට තමයි sin to sin විදියට අපිට මේ දෙකම සම්බන්ධ කරන්නට පුළුවන් වෙන්නේ. ඊළඟට ඕනෑම පෙරදිග ස්වර ප්‍රස්ථාරයක උඩින්ම ගීතයේ නම ලිව්වට පස්සේ දකුණු අත පැත්තේ උඩින් මෙන්න මේ විදියට ඉංග්‍රීසි අකුරක් කැපිටල් අකුරක් එක්ක තියෙනවා. එතකොට මේකට කියනවා ශ්‍රුතිය කියලා. මේ ගීතේ වාදනය කරන ශ්‍රුතිය ස්කේල් එක පිච් එක තමයි මේකෙන් අදහස් වෙන්නේ. මෙන්න මේ වගේ එක්ක C තියේ නැත්නම් D minor තියේ නැත්නම් G තියේ නැත්නම් D F ඔය වගේ මොකක් හරි එකක් මේ ඔක්කොම එක ප්‍රස්ථාරයක තියෙන්නේ. මම උදාහරණයකට තියෙන්නේ මේ වගේ එකක් ස්වර ප්‍රස්ථාරයේ උඩම ලියලා තිනවා. ඒකෙන් කියන්නේ ස්කේල් එක. අපි බලමු. ගීතේ පිහිටුවා ඇති ශ්‍රුතිය හැඳින්වීම සඳහා සටහන් කරයි. තනි ඉංග්‍රීසි අකුරකින් මේජර් ස්කේල් එකක්ද. එතකොට මේ වගේ තනි ඉංග්‍රීසි අකුරක් තිබොත් C හරි D හරි F හරි G හරි මේකෙන් කියන්නේ මේජර් ස්කේල් එකක්ද. ඊට පස්සේ කැපිටල් ඉංග්‍රීසි අකුරක් ළඟින්ම ඉහළින් කුඩාවට සිම්පල් M අකුරක් යෙදීමෙන්. මෙන්න මේ වගේ කැපිටල් ඉංග්‍රීසි අකුරක් ළඟින් ඉහළින් කුඩාවට සිම්පල් M අකුරක් යෙදීමෙන් මයිනර් ස්කේල් එකක්ද දක්වයි. ඒතර D සමග සිම්පල් M තිබ්බොත් මේක D minor. G සමග සිම්පල් M මේ විදිහට යෙදුවොත් මේක G minor. පැහැදිලි. right. ඊළඟට time signature. ස්වර ප්‍රස්ථාරයේ ඉහළින් දකුණු අත පැත්තෙන් මෙන්න මේ විදිහට ලියලා තිනවා. ඔයාලා දැකලා තිනවා. 3 4 4 4 6 8 මෙන්න මේක තමයි ඒ ස්වර ප්‍රස්ථාරය යන තාලයේ පෙන්වන සංකේතය. මොකද්ද? තාලයේ පෙන්වන සංකේතයට කියනවා time signature කියලා. මම මේ ගැන දීර්ඝව කතා කරන්නම් ඉදිරියේදී. දැනට බහුලවම භාවිතා වෙන time signature තුනක් මම කියලා දෙන්නම් ඔයාලට. 3 4 3 4 කියන්නේ මාත්‍රා 3 3 යන 1 2 3 1 2 3 සාගාගා පප ඔය වගේ යනවනම් ඒක 3 4 කියනවා. 4 4 කියනවා මාත්‍රා 4න් 4ට යන. සසමම ගගමම සසමම ගගමම ඔහොම යනවනම් මාත්‍රා 4න් 4ට ඒක 4 4 කියලා ස්වර ප්‍රස්ථාරය ඉහළින් සටහන් කරන්නේ. 6 8 කියලා කියනවා මෙන්න මේ වගේ කෙටි මාත්‍රා 6ක් එක බාර් එකකට යෙදෙනවා. මේ 1 2 3 1 2 3 කියන එක තමයි මේ 6 කියන්නේ. 3 3 එකතු වෙලා 6. 1 2 3 1 2 3. 8 කියන එක මම කියලා දෙන්නම්. මේකේ තියෙනවා quality එක quantity එක කියලා කොටස් දෙකක්. ඒක පිළිබඳ මම වෙනම පාඩමකින් ඔබව දැනුවත් කරන්නම්. ඊළඟට intro song chorus inter verse ad lib beat ඔය ආදී නම් වලින් හඳුන්වන ටික මම කියලා දෙන්නම්. intro කියන්නේ introduction එක. ගීතේ හඳුන්වා දීමේ වාදනය. මුලින්ම යන හඳුන්වා දීමේ මියුසික් එකට තමයි introduction කියන්නේ. ඒක කැටි කළ ප්‍රස්ථාරය තුල ලියන්නේ introduction කියලා නෙමෙයි intro කියලා. ඊළඟට song කියලා කියනවා. ගීතේ ස්ථායි කොටසට. ඒ කියන්නේ ගීතේ මුලින්ම ගායනා කරන කොටසට කියනවා song කියලා. ඊළඟට chorus එක. chorus කියන්නේ මොකද්ද? නිතර නිතර ගායන කොටස හෝ ස්ථායි කොටස. ඇතැම් ගීතවල නිතර නිතර ගායනා කරන කොටසක් නැහැ. ස්ථායි කොටසම තමයි නිතර නිතර ගායනා කරන්නේ. සමහර ගීත තියෙනවා නිතර නිතර වෙනම කොටසක් ගායනා කරනවා. අපි දැන් කලින් පාඩමේ ඉගෙන ගත්තා. ආජු තපරලාහිලා පීජි තපරලාහිලා. ඒ කොටස තමයි කෝරස් කොටස වෙන්නේ. නිතර නිතර ගායනා කරන්නේ. වර්ස් එකෙන් එන්නේ ඒ කෝරස් එකට. මුලට එන්නේ නැහැ නේ. ආයි මහා මෙරක් ලෙසට කියන කොටසට එන්නේ නැහැ. ඒතර මහා මෙරක් කියන කොටස තමයි song වෙන්නේ. ස්ථායි කොටස වෙන්නේ. කෝරස් එක වෙන්නේ ආජු තපරලාහිලා. ඒක තමයි කෝරස් වෙන්නේ. ඒතර එහෙම නැති ගීතවල කිසි ප්‍රශ්නයක් නැහැ. කෝරස් කියන්න පුළුවන්.
ස්ථායි කොටසටත්. ඒතර ස්ථායි කොටසනේ නැවත නැවත ගායනා කරන්නේ. අන්න රයිට්. ඊළඟට අපි යනවා ඉන්ටර් කියන්නේ ඉන්ටර්ලූඩ් එකට කෙටියෙන් කියන්නේ ඉන්ටර් කියලා. ඉන්ටර්ලූඩ් එක කියන්නේ අතුරු වාදනයේට. ගීතේ වර්ස් එක ඉවර වෙලා ඊට පස්සේ යෙදෙන මියුසික් එකට තමයි ඉන්ටර්ලූඩ් එක කියලා කියන්නේ. ඒතර ඉන්ටර්ලූඩ් එක ලියන්නේ ප්‍රස්ථාරය තුල ඉන්ටර් කියලා. මැදින් යෙදෙන අතරතුරේ යෙදෙන වාදනයේ සංගීතයට කියන්නේ ඉන්ටර්ලූඩ් කියලා. එතකොට ඊළඟට යෙදෙනවා වර්ස් එක. වර්ස් එක හරිය ලේසි. අපි හැමෝම දන්නවා අන්තරා කොටස. ගීතේ දෙවනියට ගායනා කරන කොටසට තමයි අපි කියන්නේ වර්ස් කියලා. ප්‍රස්ථාරය තුල දෙන්නේ වර්ස් කියලා. ඊළඟට අනු විශේෂ දෙයක් සඳහන් වෙනවා ඇඩ්ලිබ් කියලා. මොකද්ද මේ ඇඩ්ලිබ් කියන්නේ? ඇඩ්ලිබ් කියන එක ගොඩක් කට්ටිය දන්නේ නැහැ. මම ඊටාම පැහැදිලිව නිරවුල් කියලා දෙනවා ඔයාලට. තාලයකින් තොරව ගායකයාගේ නිදහස අනුව ගායන කොටස. මේකට තාලයක් අදාළ කරගන්න නැහැ, ස්ට්‍රක්චර් එකක් නැහැ. මේකට ස්වර තියෙනවා. හැබැයි අපේ නිදහස අනුව අපිට ගායනා කරන්නට පුළුවන්. ඒකට කියනවා ඇඩ්ලිබ් එකක් කියලා. ගොඩක් වෙලාවට ගීතයක් ආරම්භයේදී තමයි ඇඩ්ලිබ් එක යෙදෙන්නේ. ඇඩ්ලිබ් එකට උදාහරණයක් විදියට අපි මම පෙන්නන්නම් මෙන්න මේ වගේ. ශ්‍රීනි විභූෂිත ලංකා බැබලේ. අන්න ලතා වල්පොල් මහත්මිය ගායනා කරන එම ගීතේ ඒ මුලින්ම ගායනා කරන්නේ තාලයකින් තොරව. ඒක ඇඩ්ලිබ් එක. පැහැදිලි නේ. වගේ ගීත ගොඩක තියෙනවා. ඒ වගේ තාලෙන් තොරව ගායනා කරනකොට මේකේ ගායකයාට නිදහස තියෙනවා තමන්ගේ හැකියාව අනුව වර්ධනය කරලා ඇදලා පැදලා ඇඩ්ලිබ් එක ගායනා කරන්න. දැන් එහෙම යෙදෙන අවස්ථාවලදී ඒකේ ස්වර ලියලා ලියනවා උඩින් ඇඩ්ලිබ් කියලා. මොකද්ද ඇඩ්ලිබ්? හොඳයි. ඉතින් ඕවා තමයි ගොඩක්ම වෙලාවට ප්‍රස්ථාරවල යෙදෙන අනිවාර්යෙන් යෙදෙන සංකේත. මීට අමතරව ඔයාලා මගෙන් ප්‍රශ්න කිහිපයක් අහලා තිබ්බා. ඒවටත් මම උත්තර දෙන්නම්. මෙන්න මේ විදිහට ධන ලකුණක් යෙදෙන්නේ ප්‍රස්ථාරයක. ඇයි කියලා මගෙන් අහලා තිබ්බා. මේ ධන ලකුණෙන් කියන්නේ එතන ඕෆ් එකක්. එහෙමත් නැත්නම් නිහඬ මාත්‍රාවක්. ඒතර මෙතන නිහඬව ඉඳලා තමයි ගායනා කරන එක පටන් ගන්නෙ. දැන් මේ ගීතේ හන්තානට පායන සඳ කියන අපි කරපු ගීතේ මේ අන්තරා කොටස තියෙන්නේ ගා 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 සා සා නි සා දා දා පා. එතකොට ගා ගා මෙතන ගා ගා මේ වන් එක ඕෆ් එකක්. ධන ලකුණෙන් කියන්නේ එතන නිහඬව ඉන්න ඕන කියලා. ඊළඟට මේ ඉරි කෑල්ලෙන් කියන්නේ ඇදෙනවා කියලා. මා මා දා දා පා මා පා. ඔන්න පයන්න ඇදෙනවා. පා නේද? ඉරි කෑල්ලෙන් කියන්නේ මොකද්ද? ඉරි වලින් කියන්නේ ඇදෙනවා. ඉදිරියට එම ස්වරයේ මතම රැඳිලා ඉන්න ඕන කියලා. ඊළඟට තවත් ප්‍රස්ථාර තුල එන වැදගත් සංකේතයක් තියෙනවා බිට් කියලා. මොකද්ද? බිට්. බිට් එකක් කියන්නේ ප්‍රස්ථාරයේ තුල අතරමැද යෙදෙන කෙටි සංගීත ඛණ්ඩයක්. ඒතර බිට් කෙටි සංගීත ඛණ්ඩයක්. දැන් මේ හන්තානට එකේම තියෙනවා මේ වගේ නේ. සනි සරිනි පදමගපා. හරි තියෙන අඳුරුලලා වහිනා සඳ සරසවි බිම තෙමෙන්න. ඔන්න බිට් එක. නිසරිනි පදමගපා. අන්න ඒකට කියනවා බිට් එකක් කියලා. ඒතර බිට් එකක් මේ විදිහට යටින් ඉරක් ඇඳලා බිට් කියලා ලියනවා. ඒතර මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති ෆස්ට් ඔන්ලි කියලා තියෙනවා. ෆස්ට් ඔන්ලි. ෆස්ට් ඔන්ලි කියන එකෙත් ලොකු අර්ථයක් තියෙනවා. මේ රෙපිටිෂන් මාක් එකක් ඇතුලේ තමයි ෆස්ට් ඔන්ලි කියන එක ලියවෙන්නේ. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන කොටස රිපීට් කරන්න ඕන. එතන එහෙම රිපීට් කරද්දී කියන්නේ දෙසරයක් වාදනය කරන්නට ඕන. එහෙම දෙසරයක් වාදනය කරද්දී මෙන්න මේ බිට් එකේ දෙන්නේ ෆස්ට් ටයිම් ඔන්ලි. ඒකයි කියලා තියෙන්නේ. පළමු වතාවේ විතරයි මෙන්න මේ බිට් එක යෙදෙන්නේ. ඉතින් ඔන්න ඔය සංකේත ටික තමයි ප්‍රස්ථාරයක් තුල නොටේෂන් එකක් තුල අපිට හම්බ වෙන්නේ. ඉතින් ඔය සංකේත මොනවාද කියලා අපි අනිවාර්යෙන්ම අඳුනගෙන ඉන්නට ඕන. ප්‍රස්ථාරය හරියට රීඩ් කරන්න නම්, හරියට වාදනය කරන්නට නම්. ඉතින් මම හිතනවා අද ලෙසන් එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නට ඇති කියලා. ඉතින් ඔයාලගේ වටිනා අදහස අනිවාර්යෙන්ම සටහන් කරන්න අමතක කරන්නට එපා. කමෙන්ට් එකක් විදියට
ඔබේ අදහස සටහන් කරන්න ඔබට ඉදිරියේදී කරන්නට ඕන දේවල් සටහන් කරන්න. ඒ වගේම ඔයාලගේ යාළුවන්ට මේ දේවල් ෂෙයා කරන්නත් අමතක කරන්නට එපා. ඒක ඔබටත් පින් සිද්ධ වෙන දෙයක්. මටත් හොඳ දෙයක්. ඉතින් ඒ හින්දා ලයික් කරලා ෂෙයා කරලා ඔබත් ගුරු මියුසික් එක්ක සම්බන්ධ වෙන්න. එහෙනම් ලබන සතියේත් අපි අලුත්ම පාඩමකින් හමු වීමේ බලාපොරොත්තු වෙන අදට සමුගන්නවා. ජය වේවා.